තෙරුවන් සරණයි. බුදුන් වහන්සේ දේශනා කළ උතුම් අනුහස් දහම්මග යන ලෝකවාසී බෞද්ධ සියල්ලන්ටම මේ සතිය ඉතා වැදගත්. මේ මුළු ලෝකෙම බෞද්ධයන් එකතු වෙලා වෙසක් මංගල්‍ය සමරන කාලය. ඉතින් මේ වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානියේ සිට අද උතුම් ධර්ම දේශනාවක් ගෙනෙන්නට චරණ ටීවී අපි සූදානම්ින් ඉන්නවා. ඉතින් අපි ඇවිත් ඉන්නේ මේ එක්සත් රාජධානියේ ප්‍රධානම බෞද්ධ විහාරස්ථානයක් වන බර්මින්හැම් නගරයේ පිහිටි ජේතවන විහාරස්ථානයටයි. ජේතවන විහාරස්ථානය කියන්නේ 1982 වසරේ සිට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයන්ට විතරක් නෙමෙයි බ්‍රිතාන්‍යයේ වෙසෙන සියලුම බෞද්ධයන්ට අබෞද්ධයන්ට විශාල සමාජ සේවා සහ ධාර්මික සේවා රසක් ඉටු කරන බෞද්ධ විහාරස්ථානයක්. ඉතින් අපි චරණ ටීවී කණ්ඩායම අද ජේතවන විහාරස්ථානයට එකතු වුණා මේ වෙසක් සමයේ උතුම් ධර්ම දේශනාව ඔබ වෙත ගෙනෙන්නට. ඉතින් බොහොම ගෞරව නමස්කාර පූර්වකව මතක් කරනවා ජේතවන විහාරයේ විහාරාධිපති කැප්පැටියාගොඩ ගුණවංශ නායක ස්වාමින් වහන්සේව උන්වහන්සේගේ අනුශාසකත්වයේ ඇතිව තමයි අද දවසේ මේ ධර්ම දේශනාව ගෙනෙන්නට අපි සූදානම්ින් ඉන්නේ. ඉතින් අද මේ ධර්ම දේශනාව වෙනුවෙන් ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කරන්න සූදානම් වෙන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන වාඩිගල සමිත රතන ස්වාමින් වහන්සේට. ඉතින් අපි ගෞරව නමස්කාර පූර්වකව සමිත රතන ස්වාමින් වහන්සේට ආරාධනා කරමු මේ ධර්ම දේශනාව ඔබ වෙත ගෙනෙන්නට. අවසරයි හම්දුරනේ. හොඳයි සාදු නාදයක් පවත්වමු හැමදෙනාම. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථාපි බ්‍රාහ්මන උදකේ ජාතෝ උදකේ සංවඩ්ඩෝ උදකං අංචුක් ගම්මතිට්ඨාති උදකං අනුප්පලිත්තේන ඒවමේව කෝ බ්‍රාහ්මන අහං ලෝකේ ජාතෝ ලෝකේ සංවඩ්ඩෝ ලෝකේ අනුප්පලිත්තෝ විහරාමිති. එක්සත් රාජධානියෙහි බර්මින්හම් නුවර ජේතවන මහා විහාරයෙහි විහාරාධිපති ලිවර්පූල්හි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයෙහි විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයෙහි ප්‍රධාන සංඝනායක දුරන්ධර බෝධිසත්ව ගුණෝපේත අවසරයි අති ගෞරවාර්හ කැප්පිටියාගොඩ ගුණවංශාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ තත් විහාරාධිකාරී සත්පුරුෂවත් ගරු කටයුතු මාපලගම සෝරත ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ කල්යාණ මිත්‍රවර ගරු කටයුතු උඩුනුවර ඉන්දරතන ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛව වැඩ සිටින මහා සංඝයා වහන්සේගෙන් අවසර සදහවත් පින්වත්නි. අද ව්‍යවහාර වර්ෂ 2022 වසර ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වෙනි වසරේ අතිඋතුම් වෙසක් පුර 15ක් පොහොය දිනය නිමිති කරගෙන අති ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ මූලික අනුශාසනා යටතේ බර්මින්හම්හි ජේතවන විහාරයේ සිට ඔබගේ සූදානම තථාගතයන් වහන්සේ වදාළ ආර්ය ධර්මය ශ්‍රවණය කිරීමටයි. ඒ සඳහා මහා අපේක්ෂා කළේ බුද්ධ දේශනාවේ
අදවන් දිනයක අපි සිහිපත් කළ යුතු අතිශය වැදගත් ධර්ම පණිවිඩයක් අන්තර්ගත වන අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ද්‍රෝණ සූත්‍රය. ඊට పూర్වයෙන් මම විශ්වාස කරනවා වෙසක් පුර පොහෝ දිනය මුල්වන අදවන් ඓතිහාසික දිනයක මේ මාතෘකාවට ප්‍රවේශයක් ලෙස මෙහිම කරුණක් පැහැදිලි කරන්නට බුදුරජාණන් වහන්සේ උදාන පාළියේ පැහැදිලි කරනවා සාතං අසාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. ලෝකේ කලින් කාලට ඇතිවන වෙනස් වීම නිසා විතක අසත්‍යයේ ස්වરૂපයෙන් සත්‍යයත් ප්‍රියදයෙහි ස්වરૂපයෙන් අප්‍රිය දෙයත් සැපදයෙහි ස්වરૂපයෙන් දුක දෙයත් මනුෂ්‍ය ලෝකයේ හැසිරෙනවා. එතකොට මේ මොහොත අපි මේ අත්දකින කාලය වෙලාව මට පේන්නේ අසත්‍යයේ ස්වરૂපයෙන් සත්‍යයේ ස්වરૂපයෙන් අසත්‍ය. ඒ කියන්නේ බොරුව, වංචාව, මුලාව සත්‍යයේ වෙස් දරාගෙන අපි යවට හැසිරෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මඟ පෙන්වීම මොකක්ද? මේ දෙක මැනවින් තෝරා බේරාගෙන නිවැරදි දර්ශනයට, නිවැරදි මාර්ගයට පිළිපන්න. ඒක තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ සඳහා අපිට විශාල දීර්ඝ කරුණු පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. දැන් ඉන්දියාවේ හිටියා විෂ්ණු ශර්මන් කියලා බොහොම විශිෂ්ට ගණයේ සාහිත්‍යධරයෙක්. මොහු කියනවා සංක්ෂේපාත් කත්තේ ධර්මෝ ජනාන් කිං විස්තරේනවා. අපිට විශාල දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කිරීම වලට වඩා බොහොම කෙටි වචනයකින් කිහිපයකින් අපිට යම් අර්ථවත් පණිවිඩයක් ලෝකෙට දහයාද කරන්න පුළුවන්. ලෝකෙට පැහැදිලි කරන්න පුළුවන්. ඒ තමයි පරෝපකාරහ පුඤ්ඤාය පාපහාය පරපීඩනම්. යම් මිනිස්සෙක් ලෙස මේ මහ පොළොවටත් මේ වායු තලයටත් මේ ස්වභාව ධර්මයටත් සමස්ත මනුෂ්‍ය වර්ගයාටත් සත්ව වර්ගයාටත් උපකාර කරමින් මෛත්‍රියෙන් කරුණාවෙන් දයාවෙන් ජීවත් වෙනවා නම් ලෝකයාට උපකාර කිරීමේ අරමුණින් පවතිනවා නම් අංගික තමයි ධර්මය. ඒක තමයි සත්‍යය, ඒක තමයි යුක්තිය. නමුත් යමෙක් මේ මහා පොළොවට, මේ වායු තලයට, මේ ස්වභාව දහමට නිගා දෙනවා නම්, ද්‍රෝහි වෙනවා නම්, වංචාව, දූෂණය, රැවටීම මේ වගේ අකුසල ධර්ම ව්‍යාප්ත කරනවා නම් ඒක තමයි සැබවින්ම ධර්මය, අයුක්තිය සහ අසත්‍යය. එනිසා බොහොම සැකෙමින් අපි හඳුනා ගන්න ඕනි ධර්මය අධර්මයත්, සත්‍ය අසත්‍යත්. මොකද ලෝකේ හැම මොහොතකම කලින් කලට සත්‍යයේ වෙස් අරගෙන අසත්‍ය රජ වෙනවා. ධර්මයේ වෙස් අරගෙන අධර්මයේ රජ කරනවා. විනයෙහි වෙස් අරගෙන අවිනය ලෝකේ රජ කරනවා. නිසා මේ දෙකේ පැහැදිලි වෙනස අපි හඳුනා ගැනීමම තමයි අපිට මේ කියන මාත තේමා කරන කාරණාවට පිවිසෙන්න අපිට පහසුතම වෙන්නේ. හොඳයි. ඔය ඔස්සේ මම අදාළ සූත්‍ර දේශනාවට ප්‍රවේශ වෙනවා. දෝන සූත්‍රය. මේ වචනයම දෝන කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ ඉන්දියාවේ හිටිය එක්තරා බ්‍රාහ්මණයෙක්. මේ බ්‍රාහ්මණයා දවසක් ගමනක් යනවා. ඉන්දියාවේ ඒ කාලේ තිබ්බා උත්කට්ඨා සහ සේතව්‍යා කියලා නගර දෙකක්. මේ එක නගරක ඉඳලා තව නගරකට යනවා. එදිනම ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ගමනේ වැඩම කරලා එක තැනක ගිමන් හරිනවා. මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ සංසුන් ඉඳුරන්, උන්වහන්සේගේ දේහය, උන්වහන්සේගේ කයෙහි පැවැත්ම, උන්වහන්සේ වාඩි වෙලා ඉන්න අන්දම මේ කායික ඉරියව්ව දැකලා මේ ද්‍රෝණ බමුණ පැහැදීමටපත් වෙනවා.
ඒ පැහැදීම නිසා මේ ද්‍රෝණ බමුණ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියෙක්ද? නොවහම් බ්‍රහ්මන දේවෝ භවිස්සාමිති. නෑ බමුණ මම දෙවියෙක් නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේ ගාන්ධර්වයේද? නොවහම් බ්‍රහ්මන ගන්ධබ්බෝ භවිස්සාමිති. නෑ මම ගන්ධර්වයෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේ යක්ෂයෙක්ද? නොවහම් බ්‍රහ්මන යක්ඛෝ භවිස්සාමිති. නෑ බමුණ මම යක්ෂයෙකුත් නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේ මිනිසෙක්ද? නොවහම් බ්‍රහ්මන මනුස්සෝ භවිස්සාමිති. මම මිනිසෙකුත් නෙමෙයි. හරි විසිතුරු හරි කුතුහලය දනවන පිළිතුරක්. දැන් බුදුරජාණන් වහන්සේ මේ ද්‍රෝණ බමුණර දීප ප්‍රශ්නය ඔහුට පිළිතුර ඔහුට ප්‍රශ්නයක් වෙනවා. ද්‍රෝණ බමුණ නැවත ප්‍රශ්න කරනවා හොඳයි ඔබ වහන්සේ දෙවියෙකුත් නෙවෙයි නම් ඔබ වහන්සේ ගන්ධර්වයෙකුත් නෙවෙයි නම් යක්ෂයෙකුත් නෙවෙයි නම් මිනිසෙකුත් නෙවෙයි නම් ඔබ වහන්සේ කවුද? එතකොට භාග්‍යවතුන් වහන්සේගේ පිළිතුර මොකක්ද? මේකයි මෙතන වැදගත් වෙන්නේ. උන්වහන්සේ පැහැදිලි කරනවා ද්‍රෝණ බමුණ හරියට සේයතාපි බ්‍රහ්මන පදුමං වා පුණ්ඩරීකං වා උප්පලං වා නෙළුම් මලක් මානෙල් මලක් උදකේ ජාතෝ උදකේ සංවඩ්ඩෝ උදකං අච්චුග්ගම්ම වතුරේ හැදිලා ඒ කියන්නේ මඩ සහිත වතුරේ හැදිලා මඩ සහිත වතුරේම වැඩිලා නමුත් මඩ සහිත වතුරෙන් උඩට පැමිණ මඩෙහි නොතැවරි ඒ මල විකසිතව මුළු මහත් පරිසරයම සූදවත් කරනවා. ඒ වගේ බ්‍රහ්මනේ මම මේ ලෝකයේ ඉපදිලා ලෝකේ ජාතෝ ලෝකේ සංවඩ්ඩෝ මම මේ ලෝකයෙහිම හැදිලා වැඩිලා නමුත් ලෝකං අභිභුය විහරාමි මේ ලෝකයෙන් උඩට මතුවී මම ජීවත් වෙනවා. ඒ කියන්නේ අර මඩ සහිත වතුර හරියට කෙලෙස්සින් බර වුණු ලෝකයා නම් ඒ කෙලෙස් බර වුණු ලෝකයේම ඉපදිලා කෙලෙස් බර වුණු ලෝකයේම හැදිලා වැඩිලා නමුත් ඒ කෙලෙස් වල නොතැවරි ඒ කෙලෙස් වල ඇලෙන්නේ ගැලෙන්නේ මුසපත් වෙන්නේ නැතිව ඉන් මතු පිටට පැමිණ උන්වහන්සේ ජීවත් වෙනවා. එනිසා බ්‍රහ්මන තස්මාහි බ්‍රහ්මන බුද්ධෝස්මීති. එනිසා බමුණ මම ඒ අර්ථයෙන් බුද්ධ නම් වෙනවා. මෙතනයි මට පැහැදිලි කරන්න අවශ්‍ය ධර්ම පණිවිඩයේ මූලයේ තියෙන්නේ. මේක එක්තරා අන්දමක මේ දහම් පාසල් යන දරුවන්ට මතක ඇති මේක දහම් පාසල් පෙළ පොතේ තියෙනවා බුදුන් වහන්සේගේ පද්මාකාර ජීවිතය පද්මයක් බඳු පියුමක් බඳු ජීවිතය. නමුත් මේ පාඩම අපි කොහොමද අපේ ජීවිතවලට බද්ධ කරගන්නේ? අපේ ජීවිත තුළ ප්‍රායෝගිකව අත්දකින්නේ කොහොමද? මේක අපේ ජීවිත තුළ ප්‍රායෝගිකව මේ පද්මාකාර ජීවිතයට අනුගත වෙන්නේ කොහොමද? මම හිතන්නේ අදවන් දිනයක එබඳු විවරණයකට අපිට එන්න පුළුවන් නම්, එබඳු සාකච්ඡාවක් නිර්මාණය කරන්න පුළුවන් නම්, ඒක කිසිම ආගම් ભેදයක් නැහැ. ඒක කිසිම ಜಾති ભેදයක් නැහැ. ඒක කිසිම වර්ණ ભેදයක් නැහැ. කිසිම සංස්කෘතික ભેදයක් නැහැ. හැම මනුෂ්‍ය වර්ගයාටම ඉඳුරන් ඇති සෑම මිනිසෙකුටම ඒක ගෝචර වෙනවා. ඒ අනුගමනය කිරීම ප්‍රතිඵල ගෙන දෙනවා. මොකද දැන් අපිට පෙනෙනවා සහ අපිට බොහොම ප්‍රත්‍යක්ෂයි අපි මේ ජීවත් වෙන ලෝකය නිතරම කුසලයට වඩා අකුසලයට බර වුණු ලෝකයක්. පිනට වඩා පවට බර වුණු ලෝකයක්. හික්මීමට වඩා නොහික්මීමට බර වුණු ලෝකයක්. මෛත්‍රියට වඩා වෛරය, ත්‍යාගයට වඩා මලමසුරුකම, ප්‍රඥාවට වඩා අන්ධකාරය, මුලාවට බර වුණු ලෝකයක්. දැන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම මේ ලෝකය ප්‍රතික්ෂේප කිරීම නොවේ. මේ ලෝකය මතම ඉපදිලා මේ ලෝකයේ තුලම හැදිලා වැඩිලා නමුත් මේ අකුසලයන්ගේ මේ අකුසල දියසීරාවන්ගෙන්
ඉහළට මතුවෙන්න කියලායි. කොහොමද ඉහළට මතුවෙන්නේ? ඉහළට මතුවීමේ ප්‍රයත්නය මොකක්ද? අපිට ඒ සඳහා අවශ්‍ය වෙන පළමුවෙනි අධ්‍යාත්මික ධර්මය තමයි මිනිස්සෙක් වඩන්ට ඕනේ පටිසෝතගාමී මාර්ගය. මම මෙතනට එකතු කරනවා මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ ඕපම්ම වර්ගයේ අන්තර්ගත වෙන අරිය පරිේෂණ සූත්‍රය. මේ ද්‍රෝණ සූත්‍රයේ උගන්වන අකුසල් වල නොතැවරි අකුසලයේහි වැටෙන්නේ නැතිව කුසලයෙන් ඔසවා තබන ජීවිතයකට එන්න අපිට මඟ පෙන්වනවා පටිසෝතගාමී මාර්ගය. නමුත් එය පටිසෝතගාමී නිපුණං දුද්දසං අනුං රාග රත්තාන දක්ඛින්ති තමක්ඛන්දේ නාමතාති. ඒක අපි සාමාන්‍ය ජීවිතයේ දකින සරල සුගම ප්‍රතිපත්තියකට වඩා තරමක් දුෂ්කර, වැඩිවීමට තරමක් අපහසු ක්‍රියාවලියක්. නමුත් ජීවිතයේ නිතරම ශ්‍රේෂ්ඨ දෙය, යහපත් දෙය අපිට කරන්න අපහසුයි. ඒක තමයි යථාර්ථය. අපිට අනර්ථය, අවැඩ, අයහපත කරන දෙයෙහි නිහලෙන එක අපිට හරිම පහසුයි. නමුත් ජීවිතයට අර්ථය, ගැඹුර, ආලෝකය සමීප කරන ප්‍රතිපත්ති තුල නියැලෙන එක අපිට හරිම දුෂ්කරයි. මම මෙතනට උදාහරණයක් එකතු කළොත් ක්‍රිස්තු පූර්ව 5-6 වගේ සියවස් අතරේ ලෝක ජීවත් වුණා ජොහන්නස් ක්ලෙමකස් කියලා සිරියාවේ ශාන්තුවරයෙක්. මේ ශාන්තුවරයා ඔහුගේ ජීවිතය පිළිබඳව, මනුෂ්‍යයා පිළිබඳව සහ ජීවිතයේ අර්ථය පිළිබඳව විශාල ප්‍රශ්නයක් මතු කරනවා. මේ ප්‍රශ්නය වාර්තාගත ලෙස මේ ප්‍රශ්නයට පිළිතුරක් ගොනු කරනවා ක්‍රිස්තු වර්ෂ 19 වෙනි සියවසේ ඩෙන්මාර්කයේ හිටිය සෙරන් කිකගාඩ් කියන චින්තකයා. ඔහු කියන්නේ මේ බුද්ධ දර්ශනයේ තියෙන අර්ථයමයි. සෙරන් කිකගාඩ් ප්‍රකාශ කරනවා යමකුට ජීවිතයේ අර්ථය සත්‍ය සෙවීමට යුතු නම් ඔහු ජීවිතයේ අගෙහි සිට මුල දක්වා නැවත හැරි බැලිය යුතුයි. ජීවිතයේ අග සිට මුල දක්වා නැවත හැරි බැලිය යුතුයි. මොහු මේ වක්‍රාකාරයෙන් කියන්නේ මරණයේ සිට ජීවිතය ආපස්සට හැරි බැලිය යුතුයි. මනුෂ්‍යයාගේ මේ භවයේ කෙලවර මරණය නම් මරණයේ සිට අපි ආපස්සට නැවත හැරෙලා බලපුවහම එතෙක් වෙනකන් අපේ ජීවිතය අපි කළ නොකළ කී නොකී ද ඇතුළ මොනවද අන්තර්ගතය? මොනවද එහි සෑහීම? මොනවද එහි නොසෑහීම? මොනවද එහි තෘප්තියකට පත්වීමට හැකි දේ? මොනවද එහි තෘප්තියකට පත්වීමට නොහැකි දේ? මේ සියල්ල පිළිබඳව දීර්ඝ සහ පුළුල් අපිට විමසුමක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතයේ උපතේ සිට මරණයට දකින්නට වඩා මරණයේ ඉඳලා උපත දෙස දැක්කොත් අපිට ජීවිතේ විශාල හරස් කඩක් පෙනෙනවා. ඒ දැක්ම හරිම පුළුල්. මේක එක්තරා අන්දමක ඒ විදිහේ පැහැදිලි කිරීමක්. මේක මම තව තැනකට අරගෙන ගියොත් අපි කොහොමද මේ ගත වෙන සමාජයේ තුල මේ අකුසලයට, අගතියට, පාපයට, අධර්මයට බැර වෙන්නේ නැතිව, ඒවත් එක මුසපත් වෙන්නේ නැතිව ජීවත් වෙන්න කියලා. අපිට අවශ්‍ය වෙනවා බුදුන් වහන්සේගේ දේශනාව අපිට උගන්වන අක්ඛෝධේන ජිනේ කෝධං අසාධුං සාදුනා ජිනේ ජිනේ කදරියං දානේන සච්චේ නලික වාදිනං. හරියට මේක සමීකරණයක් වගේ. එක පැත්තක තියෙනවා ධන, එක පැත්තක තියෙනවා ඍණ. දැන් අපිට බුදුන් වහන්සේ පෙන්වන්නේ ක්‍රෝධයට අක්‍රෝධය, අසාධුං සාදුන, අයහපතට යහපත, මලමසුරු කමට ත්‍යාගය සහ පරිත්‍යාගශීලීත්වය, සච්චේ නලික, බොරුවට මුසාවට සත්‍යය. බලන්න කොයිතරම් වෙනස් ප්‍රතිවිරුද්ධ චින්තනයක්ද බුදුහාමුදුර අපිට උගන්වන්නේ.
එතකොට කිසිම වෙලාවක අපිට උගන්වන්නේ නැහැ ශාස්ත්‍රුන් වහන්සේ හිංසනයට ප්‍රතිචාරය හිංසනයම කියලා. වෛරයට ප්‍රතිචාරය වෛරයම කියලා. ක්‍රෝධයට ප්‍රතිචාරය ක්‍රෝධයමයි කියලා. වංචාවට බොරුවට මුලාවට ප්‍රතිචාරය වංචාව සහ බොරුවමයි කියලා. බුදුන් වහන්සේ අපට උගන්වන්නේ වෛරයට ක්‍රෝධයට ප්‍රතිචාරය මෛත්‍රිය සහ කරුණාව. බොරුවට මුලාවට වංචාවට ප්‍රතිචාරය සත්‍යය යුක්තිය. අධර්මයට ප්‍රතිචාරය ධර්මය. මේ කියන දෙවදහරුන් ස්වභාවය පිළිබඳව අවබෝධයක් ලෝකේ මනුෂ්‍යයා තුළ ඇති කරවන්න ඕනේ. ඒ සඳහා අප තුළ සාකච්ඡාවක් නිර්මාණය වෙන්න ඕනේ. ඒ සාකච්ඡාව නැතිව මේ කියන අවබෝධය මනුෂ්‍ය සමාජය තුළ නිර්මාණය කරන්න බෑ. ඒ නිර්මාණය කිරීමේ ඒ සාකච්ඡාව ඒ මූලය කොතනද? ඒක ඇත්තටම ඇරඹිය යුත්තේ තමා තුළින්මයි. එහි ඇරඹුමෙහි ඒකකයේ තමන්ගෙන් තොර ලෝකයක් අපිට මොනම ලෙසකවත් කතා කළ නොහැකි. දැන් අපිට හමු වෙනවා 20 වෙනි සියවසේ මැක්ස් වෙබර් මේ වගේ චින්තකයෝ මේක විවිධ විදියට අර්ථකථනය කරන්න උත්සාහ කළා. බුදුදහමේ උගන්වන මේ පුද්ගල නිවැරදි වීම, පුද්ගල සංවර්ධනය මේ ගෝලීය සංවර්ධනයක්, පුළුල් අධ්‍යාත්මික සංවර්ධනයක් සඳහා දායක නොවනවා කියලා. එහෙම තමයි ගොඩක් භෞතිකවාදී චින්තකයෝ, ගොඩක් භෞතික ලෝකයම පරමදේ ලෙස සිතාගෙන ජීවත් වෙන ඇතැම් සමාජ විප්ලවවාදී සමාජ ක්‍රියාකාරකයන් හිතන්නේ එහෙමයි. නමුත් ඒක වැරදි. සැබෑ අරගලය, සැබෑ විප්ලවය ආරම්භෙන්න ඕනේ තමා තුළින්මයි. සැබෑ අරගලයේ විප්ලවයේ බීජය තමාගේ අධ්‍යාත්මය තුළ රෝපණය වේ යුත්තක්. තමාගේ අධ්‍යාත්මය තුළ වැඩි යුත්තක්. මාම නිවැරදි නොවි මට බෑ ලෝකයක් නිවැරදි කරවන්න. ඔබ නිවැරදි නොවි ඔබට බෑ ලෝකයේ මිනිසුන්ට නිවැරදි වීමට මඟ පෙන්වන්න. ඒක හරියට උපනිෂද් දර්ශනයේදී උපනිෂද් මුනිවරු කීවේ අන්ධේ නයිව නීය මානා යථාන්ධහ. අන්ධයේ තව අන්ධය පිරිසකට පාර කියනවා වගේ. ඔබ අන්ධයෙක් නම් ඔබට බෑ තවත් අන්ධය පිරිසකට පාර කියන්න. තවත් පිරිසකට පාර කියන්නත් ඔබට බෑ. පළමුව ඔබ දෙනෙත් විවර කරගත යුතුයි. ඔබ ඔබගේ ඇස් විවෘත කරගත යුතුයි. ඔබ ආලෝකය විවෘත කරගත්තාම පසු ඔබට පුළුවනි ලෝකයේ දෙනෙත් විවර කරන්න මඟ පෙන්වන්න. මෙතන අද තියෙන ප්‍රශ්නය ගොඩක් මිනිස්සු අසත්‍යයෙහි, අධර්මයෙහි, බොරුවෙහි, මුලාවෙහි, වංචාවෙහි ජීවත් වෙන ගමන් ඒ මිනිස්සු ධර්මයෙන්, සත්‍යයෙන්, නාමයෙන් අරගල සහ විප්ලව කරන්න යනවා. අරගලය සහ විප්ලවයේ සැබෑ අරමුණ සමාජය තුළ සත්‍යයත්, ධර්මයත්, යුක්තියත් ස්ථාපිත වීමයි. ඒක පළමුව පුද්ගල සන්තකව ඇතිවිය යුත්තක්. ඒ කියන්නේ පළමුව පුද්ගලයා මේ මඩ තැවරුණු ජීවිතයෙන් ඒ මඩ ගසාගෙන ඉහළට මතුවිය යුතුයි. ඔබ මඩ නොතැවරි ඔබ අකුසලයෙන් ඉහළට මතුවන විට ඔබට පුළුවනි ලෝකයාට පූර්වාදර්ශයක් මඟ පෙන්වන්න, ලෝකයාට නායකත්වය දෙන්න. ඔබත් මෙන්න මෙලෙස මේ ලෝකයේ සත්‍ය, යුක්තිය හා ධර්මය වෙනුවෙන් නැගී හිටින්න කියලා. ඔබ හිංසනය සිදු කරන ගමන් ඔබට අවිහිංසාවාදී ලෝකයක්, මෛත්‍රිය කරුණාවෙන් බරිත ලෝකයක් නිර්මාණය කළ නොහැකි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ අපට උගන්වන මේ අපූර්ව මේ ජීවන දර්ශනය පදනම් වෙන්නේ ඇත්තට මේ ලෝකය යන සාම්ප්‍රදායික, ලෝකය යන ගතානුගතික ක්‍රමවේදයට ප්‍රතිවිරුද්ධවයි. ඒකයි මේක කිව්වේ මේක පටිසෝතගාමී කියලා.
මේක ලෝකයේ මිනිස්සු සාමාන්‍යයෙන් හිතන විදියට වඩා වෙනස් විදියට මේක අනෙක් පැත්තට හිතනවා. මිනිස්සු හිතන්නේ ඉපදිලා මැරිලා යනවා කියන තැනට. මේ මැරීමේ ඉඳලා නැවත ඉපදීම දක්වා හිතුවොත් අපිට හිතන්න විශාල හේතු රාශියක් එකතු වෙනවා. මේ හේතු රාශිය මුලින්දන් ගලපගෙන ආවොත් අග සිට මුලටත් ගලපගෙන ගියොත් ඒ මනුෂ්‍ය ජීවිතයේ පුළුල් අවබෝධයකට පැමිණෙනවා. දැන් මම එතනට එකතු කරනවා ක්‍රිස්තු වර්ෂ 19 වෙනි සියවසේ ජර්මනියේ හිටිය ෆ්‍රෙඩරික් නීට්ෂේ. බොහොම විශිෂ්ට ගණයේ චින්තකයෙක්. ෆ්‍රෙඩරික් නීට්ෂේ තමයි මෑත කාලේ ලෝකේ දේවවාදී විශ්වාසවලට අභියෝග කළ පළමු චින්තකයා. මොහු කියනවා, මොහුගේ එක කතාවක් තියෙනවා. එක මෝඩ මිනිහෙක් දවසක් එක කණ්ඩායමක් ළඟට ඇවිල්ලා එකවරම කියනවා දෙවියන් වහන්සේ මිය ගියා. දෙවියන් වහන්සේ මැරුණා. දැන් මේ කතාව අහලා අතන හිටිය මිනිස්සු ටික කලබල වෙනවා. එතන හිටිය මිනිස්සු කලබල වෙලා මේ පණිවිඩය අරගෙන යනවා ඔවුන්ගේ දේවස්ථානෙට. මේ පණිවිඩය දේවස්ථානෙට අරගෙන ගිහිල්ලා කියනවා මෙන්න මේ මෝඩ මිනිස්සය කියනවා දෙවියන් වහන්සේ මියදිලා කියලා. ඉතින් ඒක අපිට විශ්වාස කරන්න බෑ. නමුත් මේ දේවස්ථානයේ හිටියේ ශාන්තුවරයා මොහොත පැහැදිලි කරනවා ඇත්තටම දෙවියන් වහන්සේ මිය ගිහිල්ලා. කා තුලද? ප්‍රඥාව නොමැති ජීවිතයේ සත්‍යය වටහා නොගත් ජීවිතයේ අර්ථය වටහා නොගත් මිනිසයාගේ හදවත තුල දෙවියන් වහන්සේ මිය ගිහිල්ලා. ඇත්තටම දෙවියන් වහන්සේ කියන අර්ථයෙන් මේ ශාන්තුවරය පැහැදිලි කරන්නේ ලෝකේ පරම විමුක්තිය, සත්‍යය සහ ධර්මය. ඉතින් යමකුගේ ජීවිතය තුල සත්‍ය හා ධර්මය අවංකව ස්ථායි වෙලා නැතිනම්, අවංකව පිහිටලා නැතිනම්, ඔහු කරන්නේ රංගපෑමක් නම්, මුලාවක් නම්, බොරුවක් නම්, ඔහුගේ හදවත තුල සැබෑ දෙවියන් වහන්සේ මිය ගිහිල්ලා. එහෙනම් දෙවියන් වහන්සේව විශ්වාස කරන සෑම මිනිසෙක්ම කළ යුතු වන්නේ මොකක්ද? ඔහුගේ හදවත තුල සැඟව සිටින දෙවියන් වහන්සේ අවබෝධ කර ගැනීමයි. ඒ කියන්නේ ඔහුගේ හදවත විවෘතව සත්‍යයටත් ධර්මයටත් යුක්තියටත් ඉඩ හසර සලසා දීමයි. ඉතින් මේ කියන ප්‍රබුද්ධ චින්තනය මේ සමාජයට මේක ප්‍රවාහණය වෙනවනම්, සමාජයට මේක සමීප වෙනවා නම් මේ මිනිස්සු අර බාහිර ලෝකයක් එක්ක තියෙන අතාර්කික අවිචාරවත් විශ්වාසයන්ගෙන් මිදිලා මිනිස්සු පුළුල් පළල් සහ දාර්ශනික හරයක් තියෙන ප්‍රබුද්ධ ජන සමාජයක් බවට පත් වෙනවා. ඒක තමයි මේ පටිසෝතගාමී මාර්ගයේ අපට දහයාද කරවන මේ වටපිටාව තුල සරු කරවන තව බීජ. දැන් බුදුරජාණන් වහන්සේ මේ කියන හරාත්මක දේශනාවේ අපිට පෙන්වනවා අපි කොහොමද ඇත්තටම ජීවිතය මිනිස්සෙක් විදියට උතුම් මිනිස්සෙක් වෙන්නේ කියලා. කියන්නේ මිනිස්සෙකුත් නෙවෙයි, නමුත් මිනිස්සෙක්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ව්‍යවහාරයට අනුව අපිට ඉන්ද්‍රිය ටික තියෙනවා නම් අපි කියනවා ඔහුට මිනිස්සෙක් කියලා. නමුත් ඇත්තටම ඔහු ඉන්ද්‍රිය තිබූ පමණින් මිනිස්සෙක් වෙන්නේ නැහැ. ධර්මයට අනුව අපි කතා කරන විශිෂ්ට ගණයේ ආගමික සාහිත්‍යයන්ට අනුව ඇත්තටම මිනිස්සෙක් වෙන්නේ කොහොමද? ධර්මෝ හිතේෂාම අධිකෝ විශේෂෝ ධර්මේන හීනහ පශුභිහි සමානහ. ඇත්තටම මිනිස්සෙක් වෙන්නේ ඔහු ධර්මයෙන් කොයිතරම් දුරට ඔහුගේ හදවත සහ ජීවිතය ආලෝකමත් කරගෙන තියනවද කියන තර්කණය මතයි. අපිට ඇහැ කන නාසය දිව ශරීරය තිබ්බ පමණින් එකෙන් අදහස් කරන්නේ නැහැ ඔහු පූර්ණ වශයෙන් මිනිස්සෙක් කියලා. ඇහැ කන නාසය තියෙන ඕනෑම මිනිස්සෙකුට පුළුවන් මනුෂ්‍යත්වයට නොගැලපෙන දේවල් කරන්න. දැන් අද අපිට පේනවා ඇහැ කන නාසය තියෙන මේ එකම මිනිස්සයෝ, එකම කුලකක ඉන්න එකම මිනිස්සයෝ කොයි තරම් විදියට මිනිසුන්ව රවටනවද? මිනිසුන්ව මුලා කරනවද?
මිනිසුන්ගේ ධනය සම්පත් කොල්ල කනවද? රටක දේශයක සම්පත් සූරාගෙන කනවද? මේව විනාශ කරනවද? මේ එකම කුලකයක ඉන්න එකම ශිෂ්ටාචාරක ඉන්න මිනිස්යන් අතරේ සීමිත මිනිස්යෝ පිරිසක් විශාල මනුෂ්‍ය ප්‍රජාවක් රවටනවා. විශාල මනුෂ්‍ය ප්‍රජාවකට ද්‍රෝහී වෙනවා. ඉතින් එතකොට ඒ ඇත්තටම මිනිස්යන්ද? එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මිනිස්යන් වෙන්න ඕනේ එහෙනම් කොහොමද? ඔහු තුල ධර්මයක්, සත්‍යයක්, යුක්තියක් හෘද සාක්ෂියට එකඟව හදවත ගැඹුරින් ඔහු තුල පැන නගිනවා නම් ඔහු උතුම් මිනිසෙක්. එහෙම නැතුව සාමාන්‍ය භෞතික ඉන්ද්‍රයන්ගෙන් පිරුණු පමණින් ඔහු ශ්‍රේෂ්ඨ උතුම් මිනිසෙක් වෙන්නේ නැහැ. 19 වෙනි සියවසේ රුසියාවේ ප්‍රසිද්ධ සහ විශිෂ්ට ගණයේ ලේඛකයෙක් හිටියා ලියෝ ටෝල්ස්ටෝයි. ලියෝ ටෝල්ස්ටෝයි මේ කාරණාව හරි ගැඹුරින් පැහැදිලි කරනවා කොහොමද ඇත්තටම අධ්‍යාත්මික පාපොච්චාරණයක් තුළ මිනිසෙක් වෙන්නේ. ඔබ කරන සෑම වරදකටම ඔබ වග කිය යුතුයි. ඔබ කරන සෑම ක්‍රියාවකටම ඔබ වග විය යුතුයි. ඔබගේ වචනයට ඔබ වග විය යුතුයි. ඔබගේ සෑම සිතුවිල්ලකටම ඔබ වග විය යුතුයි. ඒ අධ්‍යාත්මික පාපොච්චාරණයෙන් ඔබට මිදෙන්න බෑ. කිසිම මිනිසෙකුට මිදෙන්න බෑ. යම් තැනක ඔබ පාපොච්චාරණය කරන දවසක් පැමිණෙනවා. ඔබගේ හදවත ඔබව ප්‍රශ්න කරන තැනක් පැමිණෙනවා. මේ ලෝකෙ මොන අධිකරණයේවත් කවර විනිශ්චයකාරයෙක්වත් ඔබ කරපු වරද විනිශ්චයට ලක් නොකලත් ලෝකයේ තියෙන විවිධ නීති ක්‍රමවේද තියෙනවා, විවිධ අධිකරණ පද්ධති තියෙනවා. ඕනතරම් විනිශ්චයකරුවන් ඉන්නවා. මේ කිසිම විනිශ්චයකරුවෙක්වත් මේ කිසිම අධිකරණ පද්ධතියක්වත් ඔබව විනිශ්චයට ලක් නොකලත් කිසියම් දවසක ඔබ විසින් ඔබ විනිශ්චයට ලක් වෙනවා. ඒ තමයි ඔබගේ හදවත, ඔබගේ සිතුවිලි. කිසියම් දවසක ඔබගේ සිතුවිලි ඔබව ප්‍රශ්න කරනවා. ඔබ මේ කළ දේ හරිද වැරදිද කියලා. කිසියම් දිනක ඔබගේ හදවත ඔබව පාපොච්චාරණයට ලක් කරනවා. ඔබ මේ කරපු දේ කොයිතරම් දුරට සාධාරණද අසාධාරණද, මේ යුක්ති සහගතද අයුක්ති සහගතද කියලා. එනිසා ඒ පාපොච්චාරණයෙන් ගැලවෙන්න කිසිම මිනිසෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒක මේ ස්වභාව ධර්මයේ පවතින විදිය. එනිසායි බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මේ කෙලෙස් බරිත ලෝකය ඉපදුණු එක ඇත්ත. කෙලෙස් බරිත ලෝකය අපි ජීවත් වෙන එකත් ඇත්ත. නමුත් ඔබට පුළුවන් තථාගත අවවාදය අනුගමනය කරලා ඒ කෙලෙස් වල නොතැවරි ජීවිතය ප්‍රබුද්ධ කරගන්න. ජීවිතය ධර්මයෙන් ආලෝකවත් කරගන්න. ඒකට තමයි මේ තථාගත ධර්මයක් තියෙන්නේ. ඒකට තමයි තථාගතයන් වහන්සේ පෙන්වපු විනයක්, හික්මීමේ ක්‍රමවේදයක් තියෙන්නේ. ඒ නිසා මේවා වචනම නොවේ. මේ වචන තුල මේ පැහැදිලි කිරීම තුල විශාල ගැඹුරු තේරුමක් තියෙනවා. මේ ප්‍රායෝගික ජීවිතයත් එක්ක බද්ධ වෙනකොට. දැන් මේ කියන විග්‍රහය තුල අපිට තව නැගෙන ප්‍රශ්නයක් තමයි මට හැඟෙන විදියට ධර්මය ප්‍රගුණ කරන හදාරන බොහෝ දෙනා විශ්වාස කරනවා ජීවිතය අකුසලයෙන් බැහැර කරනවා කියලා කියන්නේ, පාපයෙන් මුදව ගන්නවා කියලා කියන්නේ අපිට මේ භෞතික සම්පත් වලින් අපි ඈත් වෙනවා කියන එක. භෞතික සම්පත් පරිහරණය කිරීමෙන්, පරිභෝජනය කිරීමෙන් අපි මිදෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ කිසිම තැනක එහෙම හරි අන්තවාදී, හරිම අපි කියන හරි නොදියුණු ගණේ පැහැදිලි කිරීමක් පැහැදිලි කරලා නැහැ. දැන් මේක හොඳම පැහැදිලි කිරීම අංගුත්තර නිකායේ තික නිපාතේ අන්ද සූත්‍රය, ද්විචක්ක සූත්‍රය. උන්වහන්සේ පුද්ගලයෝ 3 දෙනෙක් නම් කරනවා. අන්ධ පුද්ගලයෙක් ඉන්නවා, ඒක නැස් දෙකම පේන්නේ නැහැ. ඒක චක්කු ඉන්නවා, එක ඇසක් පමණක් පේන මිනිහෙක්. ද්විචක්කු ඇස් දෙකම පේන මිනිහෙක් ඉන්නවා. මොකක්ද මේ ඇස් දෙක කියලා කියන්නේ? දැන් පළමුවෙනි ඇහැ කියලා කියන්නේ මොකක්ද?
යතා රූපේන චක්කුණා අනධිගතං වා භෝගං අධිගච්ඡය අධිගතං වා භෝගං පහති කරෙය්‍ය. අපිට ජීවිතේ නොලැබුණු දේවල් නොලැබුණු භවභෝග සම්පත් අපි ලබා ගන්න ඕනේ. අපි ජීවිතේ නොලැබපු ඉලක්ක අපි සමීප කරගන්න ඕනේ. අපි ජයග්‍රහණය කරන්න ඕනේ. ඒක ආර්ථිකව සමාජීයව එහෙමයි. අපි ජීවිතේ නොලැබපු දිනුව ලබන්න ඕනේ. අධිගතං වා භෝගං පාතිකරය අපි ලබලා තියෙන දිනුව තව දිනු කරගන්න ඕනේ. අපේ දරුවන්, අපේ පවුල, අපේ භෞතික පරිසරය මේවා අපි ගොඩනගන්න ඕනේ. ඒක එපා කියන්නේ නැහැ. ඒක අවශ්‍යයි මේ ලෝකෙට. ලෝකේ භෞතිකය පවතිය යුතුයි. ලෝකේ භෞතික සංවර්ධනයක් තිබිය යුතුයි. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. හැබැයි මේක අනිත් ඇහැ මොකද්ද? ඒ ඇහැ තමයි යත්නා රූපේන චක්කුණා සාවජ්‍ය නාවජ්‍ය ධම්මේ කන්න සුක්ඛ සප්පටි භාගේ ධම්මේ හීනප්පනීතේ ධම්මේ ඥානෙය. නිවැරදි දේත් වැරදි දේත් යහපත් දේත් අයහපත් දේත් උතුම් දේත් උතුම් නොවන දේත් අපිට තේරුම් ගන්න පුළුවන් ඇහැකුත් තියෙන්න ඕනේ. මේකෙන් අපේ ජීවිතේ සමබර කරනවා. මේකෙන් අපේ ජීවිතය සමතුලිත කරනවා. අපිට භෞතික මිල මුදල්, යාන වාහන, ගෙවල් දොරවල්, වතු පිටි, ඉඩකඩ මේවා තිබෙන එක ප්‍රශ්නයක් නෙවෙයි. ඒවා අවශ්‍යයි මිනිස්සෙකුට. නමුත් ඒව සමග අපිට මේ ඇහත් ඇරෙන්න ඕනේ. ඒ ඇහෙන් මොකද කරන්නේ? අපි ළඟ අපි උපයන දේවල්, අපි සන්තක දේවල්, අපි නිවරදිව යහපත්ව තව කෙනෙකුට හානියක් පීඩාවක් නොවන අන්දමින් මේව පරිහරණය කරන්නේ කොහොමද? පරිභෝජනය කරන්නේ කොහොමද? ලෝකයාට උපකාර කරමින්, ලෝකයාට සුවය සහාය දෙමින් අපි කොහොමද අපි සන්තක දේ අපි පාවිච්චි කරන්නේ? අපි කොහොමද ලෝකයේත් එක්ක ජීවත් වෙන්නේ? මේ කියන පරාර්ථකාමී චින්තන ඇති කරනවා. එතකොට බුදුන් වහන්සේගේ අනුශාසනය මොකද්ද? අන්ධංච ඒක චක්ඛුංච ආරකහ පරිවජ්ජේ. ඇස් දෙකම පේන්නේ නැති මිනිහා. ඒ කියන්නේ ඔහු තුල භෞතික සංවර්ධනයකුත් නැහැ, ඔහු තුල අධ්‍යාත්මික සංවර්ධනයකුත් නැහැ. ඒ අන්ධ මිනිසයා. ඒක චක්ඛුංච. එක හැක් විතරක් තියෙන මිනිසයා. ඒ කියන්නේ භෞතික සංවර්ධනය විතරයි එක්ක අධ්‍යාත්මය විතරයි. ආරකහ පරිවජ්ජේ. මේ පුද්ගලය දෙදෙනාම දුරින්ම දුරු කරන්න. ද්විචක්කුං පන සේවේත සෙට්ටහම් පුරිස පුද්ගලං. බුදුන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ ඇස් දෙකම පෙනෙන උතුම් මිනිසයන් ආශ්‍රය කරන්න කියලා. ඇස් දෙකම පෙනෙන උතුම් මිනිසෙක් කියලා කියන්නේ කවුද? ඇත්තටම ඔහු තමයි සැබෑ ලෙසම ධර්ම ප්‍රතිපදාවේ යෙදිලා ඉන්නේ. මොකද ඔහුගේ ජීවිතයේ සමබර සමතුලිත වුණු ජීවිතයක්. ඔහු භෞතික ජීවිතයකුත් ඔහුට තියෙනවා. ඔහුට අධ්‍යාත්මික ජීවිතයකුත් තියෙනවා. මේ ජීවිතය ඔහු මනමින් කළමනාකරණය කරලා තියෙනවා. මනමින් සමබර කරලා තියෙනවා. හරියට මේක තව විදියකට මං කියවොත් සරල කරලා හරියට කය සහ මනස වගේ. මිනිස්සෙකුට මනසෙන් විතරක් ජීවත් වෙන්න බෑ. මිනිස්සෙකුට කයෙන් විතරක් ජීවත් වෙන්නත් බෑ. කය සහ මනස කියන දෙකම අන්‍යෝන්‍යව පවතින්න ඕනේ. එතකොට මිනිසෙකුගේ පැවැත්ම හැදෙන්නේ. සමාජයේ ශිෂ්ටාචාරයක පැවැත්ම හැදෙන්නේ එතකොටයි. එනිසා බුදුරජාණන් වහන්සේ අපට අනුශාසනා කරන්නේ මොකක්ද? මෙන්න මේ ආදී ක්‍රමයෙන් අපිට අපේ මේ ගෘහස්ත ජීවිතයත් අපේ අධ්‍යාත්මික ජීවිතයත් මේ දෙකම මනමින් කළමනාකරණය විය යුතුයි. ආන්ගෙබුණු ජීවිතයක් අර්ථවත් ශිෂ්ටවත් ජීවිතයක් කියලා උන්වහන්සේ හඳුන්වන්නේ. එතකොට කිසිම අවශ්‍යතාවයක් නැහැ ධර්මය පිළිපදින මිනිසයා අර වගේ අන්තවාදී දෘෂ්ටිවාදී සිතුවිලි වලට එල්බෙන්න. ඔහුට අවශ්‍ය වෙන්නේ පැහැදිලිවම මේ දෙක මනමින් සකසුරුවම් කර ගැනීමයි. ඒ තුල තමයි සැබෑ සහනශීලීත්වය, සැබෑ සමබරතාවයේ ජීවිතය ඇති වෙන්නේ. ඒ සමබරතාවය නැතිවීමයි අද ලෝකෙට වෙලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා ලංකාව තමයි ථේරවාද බෞද්ධ ලෝකයේ මූලස්ථානය කියලා.
නමුත් න්‍යායාත්මකව ඒක ඇත්ත. නමුත් ප්‍රායෝගිකව ඒක සත්‍යයක්ද කියලා අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. අපි තුල එබඳු විශිෂ්ට ගණයේ එබඳු ශ්‍රේෂ්ඨ ගණයේ අධ්‍යාත්මික පුහුණුවක් අධ්‍යාත්මික භාවිතාවක් අපි තුල තියෙනවද? ඔබ ප්‍රශ්න කරන්න. ඔබ කොයිතරම් දුරට තව කෙනෙකු වෙනුවෙන් මෛත්‍රිය, කරුණාව, දයාව, සෙනෙහස වර්ධනය කරලා තියනවද? ඔබ වටා ඉන්න පාලකයන්, ඔබ වටා ඉන්න නායකයන් ඔබට කෙතරම් දුරට යුක්තියෙන්, සාධාරණයෙන්, ධර්මයෙන්, අර්ථයෙන් ඔබගේ රාජ්‍ය, ඔබගේ ජනපදයේ දිනු කරලා තියනවද? අපි මේවා අප විසින් අපි කල්පනා කළ යුතුයි. දැන් මේක මම පැහැදිලි කළොත් බොහෝ වෙලාවට වෙන්නේ මනුස්මෘති සංහිතාවේ කියනවා මනස්සෙනත් වචස්සන්නත් කාර්යන්නත් දුරාත්මන. අපි මේක න්‍යායාත්මකව ඇත්තයි කියලා හිව්වට ප්‍රායෝගිකව වෙලා තියෙන්නේ හිතන දේ නෙවෙයි කියන්නේ, මනස්ස අන්නත් වචස්ස අන්නත් කාර්යයන් අන්නත් කියන දේ නෙවෙයි කරන්නේ. මිනිස්සු හිතන්නේ එකක්, කියන්නේ තව එකක්, කරන්න ඔය දෙකටම වඩා වෙනස් එකක්. මේ තුන එකිනෙකට අසමයි, එකිනෙකට විසමයි. ඒවල එබඳු සමාජයක් තුළ සැබෑ ධර්මයේ සහ සත්‍ය අපිට අත්දැකිය හැකිද? කවදාවත් නැහැ. සැබෑ ධර්මය විනය පිහිටි සමාජයක් නම් ඒ තුළ අපිට අත්දකින්න පුළුවන් වෙන්නේ මනස්සේකං වචස්සේකං කාර්යං ඒතං මහාත්මනම්. හිතන දේම කියන දේම කරන මහත්මා ගුණ ඇති මනුෂ්‍යයන්. එතකොට අපි හිතන දේත්, අපි ප්‍රකාශ කරන වචනේත්, අපි කරන ක්‍රියාවෙත් කිසිම වෙනසක් නැහැ. මේව සමතලයි. මේක සමපාද ත්‍රිකෝණයක් වගේ. නමුත් අද මා දකින්න බොහෝ මිනිස්සු විෂමපාද ත්‍රිකෝණ වගේ. හිතන දේ නෙවෙයි කියන්නේ, කියන දේ නෙවෙයි කරන්නේ. මේ මිනිස්සු සිතුවිල්ලනුත් මිනිස්සු රවටනවා. වචනෙනුත් මිනිස්සු රවටනවා. ක්‍රියාවෙනුත් මිනිසුන්ව රවටනවා. හැමතැනම රැවටීම, වංචාව, බොරුව. එනිසා මේ පද්ධතිය මිදෙන්න ඕනේ. මේ බොරුව, වංචාව, මුලාව හැම කල්හිම පැවතිය නොහැකි. මීට විරුද්ධව ධර්මය, සත්‍ය, පණිවිඩය මේ මහ පොළොවේ නැවත හට ගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මිනිස්සු සිතුවිල්ලට සිතුවිල්ලක් අවංක වෙනවා. වචනෙට වචනයක් අවංක වෙනවා. ක්‍රියාවට ක්‍රියාව අවංක වෙනවා. මේ තුල කිසිම නොගැලපෙන බවක් නැහැ. මේ තුල පුදුමාකාර ගැළපීමක් පවතිනවා. එතනයි ධර්මයේ තියෙන, එතනයි විනය තියෙන, එතනයි තථාගතයන් වහන්සේ පෙන්වපු සැබෑ පටිසෝතගාමී මාර්ගයේ තියෙන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කළේ එතනට එන්න. ඒ අන්දමින් අපි කල්පනා කරලා බලපුවහම අපි තේරුම් ගන්න ඕනේ අපි ඉන්නේ කොතනද කියලා. අපි ගණනය කළොත්, අපි පිළිබඳව නැවත විපරමක් කළොත්, ඒ විපරම තුල, ඒ විශ්ලේෂණය තුල අපි ස්ථානගත වෙන්නේ කොතනද? ඒ ස්ථානගත කිරීම හරහා අපිට අවබෝධ කරගන්න පුළුවනි අපි කොයිතරම් දුරට කෙලෙස් වලින් මිදිලාද? අපි කොයිතරම් දුරට කෙලෙස් වලට නතු වෙලාද? කෙලෙස් වලට බිලි වෙලාද? අපි කොයිතරම් දුරට පාපයට, අධර්මයට ගිජු වෙලාද? එනිසා බුදුරජාණන් වහන්සේ මොනම ලෙසකවත් කොතනකදීවත් ධම්මිකංච සුඛං න පරිච්ඡජති සංයුක්ත නිකාය දේවදහ සූත්‍රය ධර්මානුකූලව ධර්මයෙන්, සත්‍යයෙන්, යුක්තියෙන් සහ සාධාරණයෙන් ලබන සුවය, සැපය කිසිම ලෙසක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. එනිසා ධර්මයෙන් උපයන සැනසීම, ධර්මයෙන් උපයන ධනය, ධර්මයෙන් ලබන අධ්‍යාපනය, ධර්මයෙන් ලබන ජීවිතය ධර්මයට අනුව හැම මොහොතම ප්‍රශංසා ලබනවා. එනිසා අපි කරන කියන දේවල්, අපි සිතන පතන දේවල් හැම මොහොතකම අපි වටාවේ තියෙනවා.
අපිට ඒ වගේම පලා යන්න බෑ. අපිට ඒ වගේම බැහැර වෙන්න බෑ. අපිට ඒව අත්හරින්න බෑ. අපි කරන කියන හැම දෙයක්ම අපි පසුපස එනවා. අපි පසුපස අපි වටාවේ පවතිනවා. ඒ වගේ ප්‍රතිවිපාක අපිට ලැබෙනවා. හරියට ඉන්දියානු සාහිත්‍යදරයෝ මේව කීවේ යතා ඡායා තපහු නිත්‍යම් සසම්බන්ධව පරස්පරම්. හරියට අවුවට හෙවන වගේ, හෙවනට අවුව වගේ මේවා එකිනෙකට පවතින්නේ. එතකොට අපි කරන කියන ක්‍රියා එකිනෙකට අන්‍යෝන්‍යයි. මේවා එකිනෙකට බද්ධයි. අපි යමක් කළා නම් ඒ කරපු දෙෙහි විපාකය සහ ආදීනවය මම අත්දැකිය යුතුයි. මම අත්විඳිය යුතුයි. ඒක කුසලය වේවා, ඒක අකුසලය වේවා. ඒක පින වේවා සහ ඒක පව වේවා. කෙබඳු යමක් වුවත් ඔබ කරන දෙෙහි වගකීම, කරන දෙෙහි විපාකය ඔබ සන්තකයි. එනිසා අපිට බුදුන් වහන්සේ නිතරම අනුශාසනා කළේ හැම මොහොතකම සත්‍යයත් ධර්මයත් එක්කලා අවිහිංසාවාදී මනුෂ්‍යවාදී ජීවිතයක් ගත කරන්න කියලා. මොනම ලෙසකවත් කිසිම වස්තුවකට හිංසාවක්, පීඩාවක්, කරදරයක්, අපහාසයක් සහ විනාශයක්, ද්‍රෝහිකම නොකොට සෑම මිනිසෙකුටම, සෑම ජීවියෙකුටම, සෑම දෙයකටම සහයෝගයක්, අවිහිංසාවක්, මෛත්‍රියක්, කරුණාවක්, දයාවක් පවත්වමින් ජීවත් වෙන්න කියලායි. ඒක තමයි ලෝකේ සියලුම ආගම් අපි විශ්ලේෂණය කරලා බලපුවහම ඒ ආගම් වල ඓතිහාසික සංස්කෘතික එකතු වීම අත්හැරලා මේ වගේ මූලහරයන්ට ගියපුවහම මේ මූලහරයන් ඇත්තටම අවිහිංසාත්මකයි. ඒක තමයි ලෝකේ මනුෂ්‍ය ධර්මය. අහිංසා පරමෝ ධර්මෝ. අහිංසාවෙන් තොර පරම ධර්මයක් ලෝකේ නෑ. ලෝකේ කිසිම ශාස්ත්‍රවරයෙකුට, කිසිම අධ්‍යාත්මික මඟ පෙන්වන්නෙකුට අනුශාසනා කරන්න බෑ. යුකා මද්ගුණ දංශාදීන් තස්මා තහනා පෙරක්ෂේත්. අපේ මේ ඔළුවේ ඉන්න උකුණටවත්, ඇදෙහි වහන මකුණටවත්, අපේ මේ ඇඟෙහි වහන මැසිමදුරුවන්ටවත් හානියක් කරන්න කියලා. හැම ශාස්ත්‍රවරයෙක්ම, ආගමික මඟ පෙන්වන්නෙක්ම පැහැදිලි කිරීම අවිහිංසාව විය යුතුයි. වෛරයට මෛත්‍රිය විය යුතුයි. ක්‍රෝධයට කරුණාව විය යුතුයි. ලෝභයට, තෘෂ්ණාවට ත්‍යාගශීලීත්වයේ පරිත්‍යාගශීලීත්වය විය යුතුයි. බොරුවට, මුලාවට සත්‍යය සහ ධර්මයේ විය යුතුයි. මේක තමයි බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම. ඒ නිසා මේ කියන කරුණු කාරණා සියල්ල සම්පිණ්ඩණය වෙනකොට බුදුරජාණන් වහන්සේ දෝන බමුණට පැහැදිලි කළේ, එනිසා බමුණ යතාහි උදකේ ජාතං පුණ්ඩරීකං යතහ වග්ගෝතෝ යේන නෝපලිප්පති. හරියට නිලුම් මලක් අර මඩෙහි හටගෙන මඩෙහි හැදිලා, නමුත් මඩ නොතැවරීමේ සුවඳවත් වෙන්නේ මොන වගේද? නූපලිත්තොහොමි ලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන. මම මේ අනන්ත අප්‍රමාණ කෙලෙසුන්ගෙන් ගැවසුණු ලෝකයේ මේ සංසාරේ ඉපදිලා මේ සංසාරික ක්ලේශයන් මර්ධනය කරලා මම ඒ තුලින් ඉහළට මතු වුණා. ඒ නිසා මං බුද්ධ නම් වෙනවා. ඒ බුද්ධ නම් ඒ ගෞතම ගෝත්‍ර ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රුන් වහන්සේ සිහිපත් කරන දවසේ, අදවන් ඓතිහාසික දිනයක අපි කළ යුතු වන්නේ මොකක්ද? උන්වහන්සේගේ සැබෑ පණිවුඩය, උන්වහන්සේගේ සැබෑ සත්‍යයේ හරය ජීවිතයට සමීප කරගන්න උත්සාහ කිරීමයි. එනිසායි මම මේ ද්‍රෝණ සූත්‍රයේ පාදක කරගෙන මේ කරුණු පැහැදිලි කරන්න උත්සාහ කළේ. ඒ අන්දමින් මේක මම සාරාංශයකට ගෙනාවුතින් මට පැහැදිලි කරන්න උවමනා වුණේ, ඇයි බුදුරජාණන් වහන්සේ දෙවියෙක් නොවි, ගාන්ධර්වයෙක් නොවි, යක්ෂයෙක් නොවි, මිනිසෙක් නොවි, නමුත් උතුම් මිනිසෙක් වුණේ ඇයි කියලා. එතකොට උන්වහන්සේ උතුම් මිනිසෙක් වුණේ සාමාන්‍ය මිනිසයන්ගේ
අර අකුසල අගතිගාමී පාපකාමී අධර්මවාදී අවිනයවාදී ජීවන වැඩපිළිවෙලින් මිදිලා උන්වහන්සේ මනුෂ්‍යත්වයට උතුම් බව අර්ථය ධර්මයේ සත්‍යය මේකට එකතු කළ නිසා එයින් මෙය සරු කළ නිසා එතකොට උන්වහන්සේ මිනිස්සෙක්ම නොවේ උන්වහන්සේ උතුම් මිනිස්සෙක්. ඒ අර්ථයෙන් අපි ගත්තහම අපිට උන්වහන්සේ ආමන්ත්‍රණය කරනවා අපි මනුෂ්‍ය ජීවිතයට උතුම් බව එකතු කරන්න. නමුත් ඒ උතුම් බව එකතු කිරීමේ අරගලය ඒ සැබෑ අධ්‍යාත්මික විප්ලවය පවතින්නේ ඔබ තුලයි. පළමුව ඔබ තුල ඒ අධ්‍යාත්මික බීජය වැපිරිය යුතුයි. ඔබ තුල එය නවපුරා ලෝකයේ පුරාම බීජ වැපුරන්න උත්සාහ කළත් කවදාවත් එය සැබෑ ජයග්‍රහණයක් වෙන්නේ නැහැ. සැබෑ ජයග්‍රහණය වෙන්නේ ඔබ ජයග්‍රහණය කිරීමයි. ඔබ ජයග්‍රහණය කිරීමෙන් ඔබට පුළුවන් ලෝකයාවත් ජයග්‍රහණය කිරීමේ මාවතට රැගෙන යන්න. එතකොට බුදුරජාණන් වහන්සේකයි පළමුව උන්වහන්සේ මේ සත්‍ය වචනය අවබෝධ කරගත්තා. මේ සත්‍ය පණිවිඩය වටහා ගත්තා. වටහාගෙන ලෝකයාට ඒ සඳහා මඟ පෙන්වුවා. එනිසා අපි උත්සාහ කරනවා ඒ වටහා ගන්න ගමන් ලෝකයාට ඒ සඳහා වටහා ගන්න මඟ පෙන්වීම කරන්න. ඒ සඳහා මාර්ග ඥානය ලබා දෙන්න. එතකොට මේ 2022 වර්ෂයේ 2566 වෙනි ශ්‍රී බුද්ධ වර්ෂයේ වෙසක් පුර 15ක් පොහොය දිනයේ අපි අරමුණු කරගත යුතුයි මේ දූෂණය, වංචාව, කෙලෙසීම, රැවටීම, බොරුව මේ හැම දෙයකින්ම මේ තියෙන යථාර්ථයේ තේරුම් අරගෙන බොරුව, මුලාව, වංචාව වෙනුවට සත්‍ය, ධර්මය, යුක්තිය, හිංසාව වෙනුවට අවිහිංසාව මුල් කොටගත් ආර්ය ශ්‍රාවක ජීවිත බවට අපේ ජීවිත පමුණවා ගන්න. ඒ පණිවිඩය මම විශ්වාස කරනවා මේ වෙසක් පුර 15ක් පොහොය දිනේ අපේ ජීවිතයට ආලෝකයේ පෙර නිමිති පහළ කරවයි කියලා. ඉතින් අද දිනයේ මා බොහොම කෘතවේදී විය යුතුයි. අද වෙසක් පුර 15ක් පොහොය දවසේ මහා බ්‍රිතාන්‍යයේ සිට මෙම ධර්ම දේශනාව සිද්ධ කරන්නට අපට මූලික අනුශාසනය සහ දායකත්වයේ සලසපු බර්මින්හම්හි ජේතවන විහාරය, ලිවර්පූල්හි ශ්‍රී සම්බුද්ධා ලෝක විහාරය යන උභය මහා විහාරාධිපති, මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක බෝධිසත්ව ගුණෝපේත ගරු කටයුතු අවසරයි කැප්පිටියාගුඩ ගුණවංශාභිධාන නායක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විහාරවාසී මහා සංඝයා වහන්සේට අපි කෘතවේදීත්වය පුණ්‍ය ආනුමෝදනාව සිද්ධ කරනවා. අපි සෑම දෙනා මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් උපදවාගත් උදාාරතර ධර්ම ශ්‍රවණාන ශංසයන් තුලින් අති ගෞරවාර්හ නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේට කාය චිත්ත නිරෝගතාව චිරජීවනය වේවා. ලෝවැසි ලක්වැසි සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, කෙලවර ජාති ජරා ව්‍යාධි ආදී දුක්ඛයන්ගෙන් මිදී ලබන ආර්ය නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරනු පිණිස මේ ධර්ම ශ්‍රවණාන ශංසය උතුම් බුද්ධකාරක ධර්ම වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් අපි සාදුනාද පවත්වලා පුණ්‍යානුමෝදනා සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි. ගෞරව නමස්කාර පූර්ව ස්තුතිය වාඩිගල සමිතරත්න ස්වාමීන් වහන්සේට විශේෂයෙන්ම අද දවසේ සමාජයට පෞද්ගලිකව අපිට වැදගත් වන්නා වූ කරුණු රාශියක් සුදහම් දේශනයක් තුළින්
අද මේ වෙසක් මංගල්‍ය වෙනුවෙන් උන්වහන්සේ ඔක්ස්ෆර්ඩ් සිට බර්මින්හැම් නගරයට මේ ජේතවන විහාරයට වැඩම කරමින් අපිත් සමගින් එකතු වෙමින් මේ ධර්ම බෙදාගත්තාට නැවත වරක් ඔබ වහන්සේට පින් අපේ හාමුදුරනේ. ඉතින් ඒ වගේම විශේෂ ස්තුතිය පිරිනමන්නට ඕන ජේතවන විහාරයේ විහාරාධිපති ඒ වගේම බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ ගුණවංශ නායක ස්වාමීන් වහන්සේවත් උන්වහන්සේගේ අනුශාසකත්වය ඇතිව තමයි අද මේ ධර්ම දේශනාව ඔබ වෙත ගෙන ආවේ. ඉතින් බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නගරයේ සිට අපි සමගන්නවා මේ ධර්ම දේශනය සමගින් ඔබ සැමට සුබ වෙසක් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි.